समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्षदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता साधु 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 नमो तස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස साधु 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 චෛමේ භික්ඛවේ ධම්මා පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මින් තීති රංග්‍රි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය ඔස්සේ මෙම ධර්මානුශාසනාව ධර්ම දානයක් ලෙස සහ උපන්දින ත්‍යාගයක් ලෙස ලොවට ලබා දීමට කටයුතු කළා වූ ආදරණීය පියාණන් ප්‍රමුඛ පවුලේ ධර්මනුවන් ආදී කොට ඇති සදහැවර පින්වත්නි අංගුත්තර නිකායෙහි චක්ක නිපාතේ නැත්නම් 6 වෙනි කොටස සඳහන් වෙන්නා වූ පාතුභාව නම් වූ සූත්‍රය මුල් කොටගෙන ඔබ ලබා තිබෙන්නා වූ මේ අවස්ථාව පිළිබඳ වැදගත්කම පැහැදිලි කරන්නටයි මම ධර්ම දේශනාව මාගුණ කරන්න කල්පනා කරන්නේ. මෙහි කරුණු 6ක් ඉදිරිපත් කරන අතර මේ කරුණු 6 එකතු වීම ඉතා වැදගත් බව පෙන්ලා තිබෙනවා. සමහර ඒවා හොඳ තියෙන එක නෙමෙයි හොඳ නැති එක. අපි ඒක බලන්න යමු. පළවෙනි කාරණය. තථාගතයන් වහන්සේ කතමේච නැත්තම් මොනවද මේ 6 කියලා එකින් එක පැහැදිලි කරලා වදාරනවා. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මින්. සිංහල තේරුම මහණෙනි මේ තථාගත බුදුවරයෙක් ලෝ පහළ වීම දුර්ලභ කරුණක්. ඒකට මම කියන්නේ තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදීති කියලා. බුදුවරයෙක් ලෝකෙට පහළ වෙලා එතෙක් නොතිබුණ මගක් උපදවලා දෙනවයි කියන එක. එතකොට එතෙක් නොතිබුණ මගක් ඉපදීම කිරීමල් විග්‍රහ කිරීමේදී එතෙක් තිබුණ මංපෙත් අපට තේරෙන්න ඕන. ಭಾರತ සමාජය නිරීක්ෂණය කිරීමේදී තේරෙන දෙයක් තමයි ඇස කන නාසය දිවකයන් ලබන්නා වූ සැප තමයි සැප කියලා මේ පස් දොර පිනවන ලෝකයක් ගම පිරිසක් හිටියා. අපි උන්ට කියනවා කාමසුකල්ලිකාණයෝගෙන් කියලා. ඔවුන්ගේ ක්‍රියාකලාපයේ පව සහ පින දෙකකට බෙදුණා. පව් රැස් කරමින් ඔවුන් මරණින් එහා පැත්තට දුගතිගාමී යන පාරත් ඔවුන්ට ලැබී තිබුණා. පින් රැස් කරන අයට මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්නා වූ කාමසුගතියත් ලැබී තිබුණා. මේ ඉන්ද්‍රිය ගෝචර සැපතට වඩා ලොකු සැපතක් හොයන්න ඕන කියලා වනාන්තර ගත වුණ අය ක්ලේශ ධර්මයන් යටපත් කරමින් ධර්මයේ සරණකින් තොරව සිත සංසුන් බවක් උපදවාගෙන ලෞකික ධානය කියලා ඒ ඔස්සේ ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් බාහිර දුක් කරදර හිතට එන්නේ නැති විදිහේ හැකියාවක් සිත තුළ හදාගෙන කෙලෙස් යටපත් කරගනිමින් ලෞකික ධානලාභීන් වශයෙන් දෙපිරිසක් හිටියා රූපාවචර සහ රූපාවචර කියලා. පෞකාර අය පවෙන් පරලෝ ගියා. පින්කාර අය පිනෙන් පරලෝ ගියා. ධානලාභීන් ධානෙන් පරලෝ ගියා. මේ තමයි ලෝකේ තිබිච්ච දේවල්. එතකොට පවෙන් පරලෝ යාම ලෝකේ තිබුණා උරුමය සතර අපායන් එකක්. පිනෙන් පරලෝ යාම ලෝකේ තිබුණා උරුමය මිනිසුන් අතර හෝ සදිව්‍ය ලෝකෙන් එකක්. ධානයෙන් පරලෝ යාම ලෝකේ තිබුණා උරුමය රූපාවචර ධානයේ රූපී බඹතල 16න් එකක් අරූපී ධානයේ අරූපී බඹ 4න් එකක්. මේ විදිහට මේ අත්කලමතාන සහ කාමසුකල්ලිකාන යෝග කියන අන්ත දෙකට බෙදුන සමාජයක් තමයි තිබෙන්නේ. මේ දෙකේම ඉඳලා
ඔබමා වින්දට වඩා විශාල සෝයක් රම්‍ය සුරම්‍ය සුබ මාලිගාව ඔස්සේ දෙවඟනම් පිරවරාගෙන ජීවත් වෙලා ඉඳලා පොරගනන් ඒ තමන් හොයන සැනසීම නොවන බව තේරුම් අරගෙන අතහැර ගොස් ආලාර කාලාමට උද්දර කාලාමට පුත්තට එහා 6 අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරමින් තලයටයක් වළඳා දවස් 7ක් දක්වා ඉන්නකන් ශරීරයත් කෙට්ටු කරගෙන තමන් හෙව් විමුක්ති මගේ නොවන බව තේරුම් අරගෙන කිං සත්‍ය ගවේෂී සහ කිං කුසල ගවේෂී වෙලා සත්‍ය සහ කුසලයේ හොයන්න එතනින් එහාටයි ගිහින් තියෙන්නේ. එතකොට අර පෞකාරකම හරි පින්කාරකම හරි ධාන කුසලයේ හරි කුසලයේ නම් බුදුදහමේ සඳහන් වෙන එනම් උන්වහන්සේට කුමක්ද සත්‍ය කියලා හොයන්න වෙන්නේ නැහැ, කුමක්ද කුසලයේ කියලා හොයන්න වෙන්නේ නැහැ. අන්න එතනින් එහාට කොට තමයි මේ අනුප්පන්නස මග්ගස්ස උප්පාදේති කියලා කියන්නේ. නැත්තම් තථාගතයන් වහන්සේගේ පහළවීම කියලා කියන්නේ. අපි මේ ලෝකේ වසර වලින් ගණන් හැදුවොත් එහෙම ඔබට මතකද ඔබ රෙදිමනින්ට පාවිච්චි කරන මීටර කෝදුව? මේකේ තියෙන්නේ මීටර 1යි. නමුත් මේක සෙන්ටිමීටර් 100ක්. මේ සෙන්ටිමීටර් 100න් එකක් වගේ කාලය තමයි බුද්ධෝත්පාදේ. ඊටු 99 වගේ කාලය තමයි අබුද්ධෝත්පාදේ. බුද්ධෝත්පාදේ කියන එකේ තේරුම බුදුවරයෙක් ලෝට පහළ වී අර නොයසුන මගක් විවෘත කොට ඒ පවතිනා වූ කාලය. අපි මේ ඉන්නේ බුද්ධෝත්පාදේ. එහෙනම් අපට බුදුබණ අහන්න ලැබෙනවා. මතක තබා ගන්න බුදුබණ අහන්න නැතුව පව් කරන්නත් පුළුවන්, පින් කරන්නත් පුළුවන්, ලෞකික ධානය ලබාගෙන දිවස දිවකන පරිහිත විඥානයේ පුබ්බේ නිවාස ඥාන ඔක්කොම ලබන්නත් පුළුවන්. බඹලෝ යන්නත් පුළුවන්. සෝවාන් ආදී මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ආසවක්ඛේ ඥානෙ ලැබෙන්නේ නැහැ. ඒ දෙක ඇර අනිත් ඔක්කොම ලබන්න පුළුවන්. මේ බුදුවරයෙක් ඇයි පාරමිතා සම්පූර්ණ කරන්නේ? ඇයි ලෝකේ පහළ වෙන්නේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛ දේමනුස්සානං කියන්නේ? අනිත් කාටවත් හොයාගන්න බැරි දෙයක් ස්වයම්බූ ඥාණයෙන් හොයාගෙන විවෘත කරන්නේ ඊළඟ ඒ ලෝකේ උපදින අයට එයින් වැඩක් ගන්න. ඔබ අසාති වෙනවා නම් සුමේද තාපසතුමාගේ කාලේ දිවංකර පාදමූලයේ පිළිබඳ කතාව. එදා දුකින් අත මිදෙන මඟ තිබුණා. නමුත් ඒ අතහැරියේ තනියෙන් දුකින් මිදෙනවට වඩා බොහෝ දිනක් දුකින් අත මිදවන්නට මගක් මම පෙන්වන්න ඕන කියන පරාර්ථකාමී අදහසින්. එහෙනම් අප වෙනුවෙන් බුදු වුණ උතුමෙක් බුදුන් වහන්සේ කියලා කියන්නේ. ඉන්පසු මේ සදහම් යම් තාක් යට නොවි පවතින තාක්කල් ඒ සඳහා මාර්ග එලි කරන්න පහළන උතුමෙක් තමයි බුදුවරයෙක් කියන්නේ. අපට පමණයි මේ බුදුවරයාගෙන් වැඩ ගැනීමේ හැකියාව තිබෙන්නේ, අපාගත සත්වයින්ට නෑ, නිර්සත්වයින්ට නෑ, තිරිසන් සත්වයින්ට නෑ, බමලෝ උපන්න අයටත් නෑ, දෙවියන්ටත් මම දන්න හැටියට නෑ. සමාජයේ කීවට දෙවියන් ලෝකෙ ගිහින් නිවන් දකින්න පුළුවන් කියලා දෙවියෝ මෙහාට එන්න ඕන කියලා එක සූත්‍රයක වෙන්නලා තිබෙනවා. දිනු කරගත්තා නම් සෝවාන් තැනක් එතන ඉන්න පුළුවන් විපාක ගෙවන කල. ඒ නිසා අපටත් මේ සම්පත එසේ මෙසේ එකක් නෙමෙයි. මේකට නමක් තියෙනවා. ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඔය අපාගත සත්‍ය සිත බ්‍රහ්ම ලෝකේ ඉන්න තත්ත්වය දක්වා කොටසට බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩක් ගන්න බැරි අයට කියන්නේ දුෂ්ටක්ෂණවල උපන්න අය. දුෂ්ටක්ෂණ 8ක් තියෙනකොට ක්ෂණ සම්පත්තිය එකයි. ක්ෂණ සම්පත්තිලාභින් ඔබ අපි. අන්න එහෙනම් මේ පාතු භාවය කියන එකේ තේරුම පහළ වීම. දුර්ලභ අවස්ථාවකට අපි ඇවිත් ඉන්නවා. මේ අතීත සංසාරයේ අනන්ත ගමනක් ගිහිල්ලා බොහෝ පින්කම් කරලා පිනින් උපන් ජීවිත අපට තියෙනවා. පින් කරන්න අද ලෑස්ති වෙන්න නෙමෙයි තියෙන්නේ. පිනින් උපන් ජීවිත. මිනිසා උපදින්නේ අඩු දානෙන් සහ අඩු සීලෙන් මධ්‍යම සහ මධ්‍යම සීලෙන් කියලා තෙවිටකේ පුණ්‍ය කිරවත් සූත්‍රයේ තියෙනවා. පාපයෙන් අපාගත වීම පිනේ ඉහළ මට්ටමින් දානෙන් සීලෙන් දෙවියන් අතර. එහෙනම් ඊට වඩා දෙයක් අපට තව ලබන්න දෙයක් නැහැ. මේ පුණ්‍ය විපාක වශයෙන්. දැන් එහෙනම් අපිට මොකද්ද ඊළඟට වෙන්න ඕන? උන්වහන්සේ පහළ වෙලා 35 වෙනි සිට 80 දක්වාම ජීවත් වෙමින් ඒ 35 දී නිවිලා 80 දක්වා නිවිලා ඉඳමින් ඒ නිවන් මඟ ලෝකෙට දේශනා කළා. ධර්ම දේශනා 18000ක් ඔස්සේ. 18000ම දැනගන්න ඕන නෑ. එකකින් දැනගත්තම ඇති. නමුත් උන්වහන්සේ ඒ යුගයේ නිමා කළා අවුරුදු 80කින්. ඒ නිමා කළේ ධර්ම දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස මේ සඳහා කෘතහස්ත භාවයෙන් යුක්ත බව තේරුම් අරගෙන, පරිණත බුද්ධියෙන් යුක්ත බව තේරුම් අරගෙන. අනතුරු උන්වහන්සේගේ කාර්යභාරය පැවරුනේ මේ සිව්වණක් පිරිසට. අන්න දැන් අපි බුදුන් වහන්සේ පිළිබඳ විවරණය උතරින් නැවැත්වොත් ඊළඟට දෙවෙනි දුර්ලභ කාරණය. තථාගතප්පේදිතස්ස ධම්ම විනයස්ස දේශිතෝ පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. තථාගතතුන් ලෝකෙට පහළලා දේශනා කරලා තියෙනවා ධර්ම විනය කියලා එකක්.
ඒක දේශනා කරන පුද්ගලයා හමුවීමත් ලෝකෙ දුර්ලභයි කියලා තියෙනවා. මේක අපි හොයාගනිමු තවත් සූත්‍රයකින්. ආරභත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය. බුදුන් වහන්සේගේ මේ අනුශාසනාව පිළිබඳව ආරම්භන්න පැමිණෙන්න යෙදෙන්න. ඒ අනුශාසනාව මුල් කොටගෙන බටදරු වලින් හදපු ගයක් විනාශ කරන ඇතෙක් වගේ කෙලෙස් හතරන් විනාශ කරන්න. කුමකින්ද? යෝ යමෙක් ඉමස්මින් ධම්ම විනේ, මෙන්න මේ ධර්ම විනේ අප්‍රමාද වන්නේ නම් පහයි ජාති සංසාරං සපතේ උපදින්න සසරේ උපදින්න තියෙන හේතු අතහැර සියලු දුක් කෙලවර කරනවා. සියලු දුක් කෙලවර කරනවා කියලා තිබෙන්නේ මොකෙන්ද? මේ ධර්ම විනයෙන්. එහෙනම් මේ ධර්ම විනය සහ ශික්ෂාපද විනය කියන්නේ දෙකක් බව අපි තේරුම් ගන්න ඕන. ඔබේ ඇසුර බලන්න ඔබ ජීවත් වෙන සමාජයේ. ඔබට ගෘහස්ත ජීවිතයේ තියෙනවා නම් පංචශීල ශික්ෂාපදයක් තියෙනවා. ශික්ෂාපද විනයක්. මේ පහ කියනවා රකින්නවද දන්නේ නැහැ ඔක්කොම, නමුත් රකින්න ඕන කියලා කියනවා. ඊට වඩා වැඩියෙන් ඕන නම් පොයට පන්සලට ගිහින් අටසිල් අරගෙන ශික්ෂාපද 8ක් රකින්න ඕන. පැවිද්දට આવොත් සාමණේර භූමියේ ශික්ෂාපද 10ක්. උපසම්පදා වුණොත් නීති 227ක්. කොටයක් සංවරය කියලාත් කියනවා. ඒ ඔක්කොමත් ශික්ෂාපද විනය. මේ ඕනෑම ශික්ෂාපද විනයක ඉන්න ඕන කවුරු හරි ඉන්න තැන. නමුත් ඔවුන්ට වෙනම තියෙනවා ධර්ම විනය කියලා එකක්. ඒ නිසා මේ බුදු සසුන තුළ ධර්ම විනය දේශනා කරන අය දුර්ලභයි කියලා කියනවා. ධර්ම විනය දේශනා කරන්නේ මොකටද? පව කරන්න එපා කියලා දේශනා කරන්නේ පවෙන් දුකටපත් වෙන නිසා, අපායන් නිසා. පින්දහම් කරන්න කියලා කියන්නේ පවෙන් යන්නේක වළක්වලා මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉපදලා ආයු වර්ණ සැපබල විඳින්න ඕන නිසා. ධර්ම විනය දේශනා කරන්නේ සසර ඇවිදින්න නෙමෙයි, සසර ගමනින් නිදහස් වෙන්න මේ බුදුන් පහළ වුණ යුගයේ ක්ෂණ සම්පත්තිලාභියෙක් වශයෙන් මොකද කරන්න ඕන කියන එක. එහෙනම් අන්න වර්තමාන සමාජයේ දේශකින් වහන්සේලා ගොඩක් ඉන්නවා. හොඳ නරක මෞපිය උපස්ථානය, පරිසරයක ගැනීමේ වටිනාකම, සතුන්ගේ ජීවිතලාගේ විවිධ විදිහෙන් දේශනා කරන අය ඉන්නවා. ඒ දේශකින් වහන්සේලා අතර ධර්ම විනය දේශනා කරන අය දුර්ලභයි කියලා පෙන්වන්නේ. එහෙනම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව ප්‍රඥාවන්තයාට ගෞතම සාසනය තුල දුක් කෙලවර කරගන්න පුළුවන් කියන අර්ථයෙන් ඒ සඳහා කරුණු පැහැදිලි කිරීමට කියනවා ධර්ම විනය දේශනා කිරීම කියලා. අපේ පැවිද්දට අවුරුදු 40ක් ගත වෙනවා. මුල් කාලේ එහෙම කිව්වද දන්නේ. මම තේරුම් ගත්තන් පස්සේ අද දවසා කාටවත් ගෞතම සාසනයෙන් පිට නිවන් ප්‍රාර්ථනා කරන්න හෝ කරවන්නේ නැහැ. එතකොට ඒක අපේ ගෞතම බුදුන්ට කරන්නා වූ අපහාසයක්. අපි වෙනින් බුදුනා බුදුන් වහන්සේගේ ධර්මය මේ සමාජයේ වැදගත් තේරුම් ගන්න පුළුවන් අයට අනුගමනය කරන්න පුළුවන්. එහෙනම් ඔබ පින්කමක් කරලත් අන්තිමට ප්‍රාර්ථනා කරන්න ඕන මොකක්ද කියලා ඔබේ ගාථා දෙකක තියෙනවා. මේක දන්නේ සමහර අය. මොකටද කියන්නේ කියලා. මල් පහන් පූජා කරලා අවසානයේ ප්‍රාර්ථනා ගාථා දෙකක් තියෙනවා නේද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මොකද මේ පෙන්වන්නේ? අන්න ලබන්න ඕන දේ. මෙම පුණ්‍ය කර්මයෙන් මට අනුවන තැනැත්තන්ගේ අසත්පුරුෂයන්ගේ ඇසුරක් නොලබේවා, මා නොවේවා මේ මට බාල අනුවන තැනැත්තන්ගේ සමාගම ඇසුර. නිර්වාණය සාක්ෂාත් වෙනතුරු සත්පුරුෂ ඇසුරම ලැබේවා, යාව නිබ්බානපත්තිය සතං සමාගමෝ. ඒක ප්‍රාර්ථනාවක්. ඉදං මේ පුඤ්ඤ කම්මං, මේ පලාව පුණ්‍ය කර්මය මට සියලු දුකින් මිදී ආසක්ෂය කිරීම පිණිස හේතු වේවා. ආසක්ඛ්‍යවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචිතු. ඒකෙන් පෙන්වන්නේ එහෙනම් අපි යහපත් දෙයක් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ ඒක. මම මෙහෙම කියන්නම්. අපි පිටත් වෙනවා කතරගම යන්න. අධිවේගී මාර්ගය අනිත් මාර්ගය. අතරමඟ තියෙන අතුරු නගර ඔක්කොම හම්බ වෙනවා. මේ අතුරු නගර හම්බ වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැනේ කතරගම යනකොට. කතරගම යනකොට ඒ ඔක්කොම හම්බ වෙනවා. නිර්වාණ මාර්ගයේ ඒ ඉලක්ක කරගෙන යනකොට ඒ පුණ්‍ය කර්මයන්ට විපාක ආයු වර්ණ සැපබල දෙවියන් අතර හෝ මිනිසුන් අතර ලැබෙවි ප්‍රාර්ථනා කළත් නැත. පව් කරන මිනිස්සු කවදාවත් මට විපාක දියන් කියලා ඉල්ලුවේ නැහනේ. නමුත් මේ කර්ම නියාමයේ හැටි ගැලවෙන්න බෑ. චක්කුමාල මහරහතන් වහන්සේගේ දැස් හඳුන කතාවේ තියෙන්නේ ඉස්සර ජීවිතේක වෙද මහත්යෙක් වෙලා කෛරාටික අම්ම කෙනෙක් බොරු කිව්වයි කියලා තරහින් ඇස් හඳ කරන්න බේතක් දීලා. බේත් දීලා ප්‍රාර්ථනා කළේ නේ අනාගත සංසාරේ මගේ ඇස් හඳ වේවායි කියලා. වෙලාවට සිද්ධිය වුණා. ඒක කර්ම නියාමයේ බුදුහාමුදුරුවෝ පාලනය කරනවා නෙමෙයි ඒකේ හැටි. ඒ නිසායි ඒකේ නරක පැත්තෙන් අතහරින්න ඕනේ. මොකද ගැලවෙන්නම බෑ. මින් පෙර කරපු ධර්ම දේශනා මේක විග්‍රහ කළා. මම මෙතෙන්ට යන්න කැමති නෑ මේ මොහොතේ. අපිට අදාළ ඉලක්කයක් තියෙන නිසා. එහෙනම් මේ ධර්ම විනය කියන වචනේ මට පැහැදිලි කරන්න මෙතන කාලය මදි. ටිකක් කියන්නම්. මේ අපි තුල ජීවත් වෙන මේ ජීවිතය තුල අපිට මෞකසෙන් බිහි ජීවිතාසානය දක්වා එක්කෙනෙක් ඉන්නවා. පෙනුනට බුදුන් වහන්සේ වදාරන්නේ කය නම් අවුරුදු 60ක් 70ක් තියෙන නිසා
කය කෙනෙක් ඉන්නවා කියලා හිතුවත් කමක් නැහැ. සිතයයි කියනු ලැබේද, මනෝයයි කියනු ලැබේද, විඥානයයි කියනු ලැබේද, ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මාරු වෙමින් හටගනී. එකක්ම හටගනී, මේයි අනිකක්ම හටගනී. සිතේ ස්වභාවය හටගෙන මේ අනේක මොහොතක් පාසා. ඒ සිතට එන හැඟීමේ කොහොමද මම කෙනෙක් ඉන්නවා කියලා ගන්න කියලා බුදුහාමුදුරුවෝ අහනවා. අන්න එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මම හැදෙන්නේ කයේ නෙමෙයි සිතට එන හැඟීම තදින් අල්ලා ගැනීම. රූපය, ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ ධම්මේ කියලා කතා කරනවා. එහෙම නැත්නම් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියනවා. මේවට එන හැඟීම ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව, පින, ධානය කියලා වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒකට එන දේ එක්ක අපි ඇලෙනවලු. ඇලෙනවා මුලා වෙනවා. ගැටෙනවා මුලා වෙනවා. ඇලෙනවා මුලා වෙනවට ලෝභ මෝහ කියනවා, ගැටෙනවා මුලා වෙනවට දේශ මෝහ කියනවා. අන්න මේ ලෝභ මෝහ වලින්, දේශ මෝහ වලින් තමයි අපි සතරට බැඳෙන්නේ තහ මමත්වයේ හැදෙන්නේ. කියනවා අඤ්ඤ මානෙ කියලා. අන්න මේ කරුණ පැහැදිලි කරනවා බුදුන් වහන්සේ. ස්කන්ධ පංචකය මගේ මම මගේ ආත්ම කොට ගන්නා වූ ඕන කෙනෙකුට සංස්කාරයන්ගේ නිස්සකාත්මේ නම් වූ වැරද්දට අහු වෙලා සසර ඇවිදින්න සිද්ධ වෙනවා. එතකොට ඒක කර්ම විපාකය. බුදුන් වහන්සේ ස්කන්ධ පංචකයේ අනිදුක්ඛානාත්මය දේශනා කරලා භව නිරෝධගාමීත්වය දේශනා කරනවා. අන්න ඒක ධර්ම විනය. එතකොට ධර්ම විනය අපිට අහන්න හම් වෙන්න ඕන. සසර දුකින් මිදෙන්න මා කුමක් කළ යුතුද කියන කාරණාව අපට අවබෝධ වෙන්න ඕන. මම ඒකට කියනවා මෙහෙම. වියයුත්තක් තියෙනවා, සිදුවෙමින් පවතින දෙයක් තියෙනවා. බුදුබණ තේරෙන්නේ නැත්නම් අපේ සිත තුළ සිදුවෙමින් පවතින දෙයක් තියෙනවා. ඒකට කියනවා ධර්මයේ අර්ථයෙන් පමාව. සසරේ පමාව. ඒ පමා වෙන මොහොතම නොපමා වෙන්න පටන් ගන්න ඕනේ. ඒක තමයි සිදුවිය යුත්තේ. එතකොට මේ පමාව සසර ගමන් මාර්ගයයි, නොපමාව සසරෙන් මිදෙන මාර්ගයයි බුදුන් වහන්සේ වදාරනවා අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං කියලා. අප්‍රමාදේ උන්වහන්සේ වදාළ පරිදි අනුගමනය කරන්න පුළුවන් නම් දුකින් මිදෙන මග යනවා. ප්‍රමාද වුණොත් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් පව් කරපු අය මිය යනවා, පින් කරපු අය මිය යනවා, ධාන වඩපු අය මිය යනවා. ඔවුන් තුළ බුදුන් වහන්සේ වදාළ පරිදි කුමක්දෝ ප්‍රමාදයක් තියෙනවා. අපමත්තා නමී යන්ති. අප්‍රමාදෝ අය ජීවිතෙන් එහා පැත්තට යන්නේ සසර දුක් කෙලවර කරනවා. අන්න ඒක තේරුම් අරගෙන අනුගමනය කරන මාර්ගයට යන්නට අවශ්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම තමයි බුදු සමයේ සද්ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ. ඒක දුර්ලභයි කියලානේ කියන්නේ. අන්න ඔබට ඒක හමු වෙනවා නම් ඔබ මේ මිනිස් වර්ගය අතර දුර්ලභ තවත් අවස්ථාවක් ලබා ගන්න. මම දන්නේ මේ ලෝකේ දැන් ඉන්න සංඛ්‍යාව කෝටි 2000ද කියලා. කෝටි සංඛ්‍යාත ජනතාවක් අතර බෞද්ධයෝ ඉන්න ඉතා ටිකක්. ඒකෙත් මහායාන පැත්තට ගියාම අනාගත බුදුරේ ප්‍රාර්ථනා කර පුද පූජා පවත්වනවා. අපේ බෞද්ධයොත් බොහෝ දෙනෙක් අනාගත බුදුහාමුදුරුවෝ හම් වෙනකන් පෙරම් පුරන්න ලෑස්ති වෙනවා. ගෞතම බුදු සසුන තුළ ධර්මයේ සරණින් දුකින් මිදෙන්න කී දෙනාද උත්සාහ කරන්නේ, කී දෙනාට දෝන වෙලා තියෙන්නේ. ඒ අතර ඔබ දුර්ලභ කෙනෙක් වෙනකොට මණිකක් වගේ වෙන්නේ නැද්ද? නැත්තම් උදාහරණකින් තේරෙන උදාහරණකින් කියන්නම්. ලක්ෂ සංඛ්‍යාත ලොතරැයිපත් ප්‍රමාණයක් ගන්නවා. මිනිස්සු දිනන්න හිතාන ඔක්කොම පළවෙනි අය, දෙවෙනි අය, තුන් දෙනයි ඉන්නේ. කොතරම් දුර්ලභද? අනිවාර්යයෙන් මේ මිනිස් සංහතිය තුළ බෞද්ධ වෙලා බෞද්ධින් අතරිනුත් මේ දහම් අහන්ත තරම් අවස්ථාව ලැබෙන එක ඔන්න ඔබට මේ ධර්ම විනය අහන්න හම්බ වෙනවා. ඔබට මේ සුදුසුකම තියෙනවා. එම ඊට වඩා විස්තර කරන්න මට වෙලා නැහැ. ඊළඟට එක යනවා අපි. මේ තවත් කාරණයක් පෙන්නනවා. මේ සඳහා ලැබෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒකට කියනවා අරියාණං භූමි උප්පන්න. එහෙම නැත්නම් ආර්ය භූමියේ උත්පත්ති ලබන්න හැබෙන එක කියන එක. මේක කොහොමද අර්ථ ගන්නලා තියෙන්නේ කියන පොඩ්ඩක් තේරුම් ගන්න. දුර්ලභෝ ලෝකස්මි. අරියා භූමි පච්චාජාත දුර්ලභෝ ලෝකස්මි එහෙම කියන්නේ. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ සද්ධර්මයේ පවතින රටක සද්ධර්මයේ අහන්න ලැබෙන මාර්ගඵලලාභීත්වයට පත් වෙන තරම් වාසනා ගුණය ඇතුව උපදින්න ඕන. ලෙබනනයට ගිහින් හරි එහෙම නැත්නම් ඉතියෝපියාවට ගිහින් හරි බුදුබණ අහන්න හම් වෙන්නේ නැහැ. උත්තරද්‍රවයට හරි දක්ෂිණද්‍රවයට ගිහින් හරි බුදුබණ අහන්න වෙන්නේ නැහැ. බුදුබණ පහළ වුණේ ಭಾರತයේ මධ්‍ය දේශයේ. ඒනුත් අද තුරන් වෙලා මේ පවතින්නේ මේ ශ්‍රී ලංකාද්වීපේ නැති පුංචි දිවයිනේ. ඒ අපේ පූජනීය මහා සංඝරත්නයේ ආත්ම පරිත්‍යාගයෙන්.
උන්වහන්සේලා අනුගමනය නොකලත් මේ ධර්ම විනය කියන එක අපිට පොත්වල රැකලා දීලා තියෙනවා. අපිට අද හොයාගත්ත එක මේක. එහෙනම් අපිට මේ ධර්මය අහන්න හම්බ වෙන තැනක උත්පත්ති ලැබෙන එකත් උබ්බේතගත පුඤ්ඤතා පෙරපින් කළවා. බුදුබණක් අහන්න බුදුන් වහන්සේගේ නමවත් ඇහෙන්නේ නැති අය මේ ලෝකේ ඇති. එතකොට ඔවුන් අතර මේ දුර්ලභකම ඔබට තේරෙනව නේද? එහෙනම් ඔබට මේ දුර්ලභකමත් ලැබිලා තියෙනවා. ඊළඟ එකේ තියෙනවා තවත් වචනයක්. මා දැකලා තියෙනවා මේ සමාජයේ ඇස් පෙනෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති අඩුපාඩුවක් තියලා උපදින අය. ඒකට කියන්නේ ඉන්ද්‍රිය දුර්වලතාවෙන් යුක්තයි කියන එක. මේ ඉන්ද්‍රිය දුර්වලතාවෙන් යුක්තයි තැන් වලට ගියාපම මේගොල්ලෝ කියනවා අනේ මේ ඇස් පෙනෙන මිනිස්සු මොනවා කරනවද අපි ඇස් දෙක පේන්නේ නැහැ පේරුණා නම් අපි හොඳට පින් දහම් කරනවා බණ අහනවා. කන් ඇහෙන්නේ නැති කෙනත් කියනවා මගේ කන ඇහෙන්නේ නැහැ බණ අහන්න මට කන් දෙක ඇහුණා නම් හොඳට මේ දේ කරනවා. දැන් ඒ වුණාට වාසනාව නැහැ. ඒ නිසා ඇස්කන් ආදී දේවල් වලින් වැඩක් ගන්න පුළුවන් ආකාරයේ හැකියාවක් ඇතුව උපදින එකමත් දුර්ලභ කරුණක්. ඔබ අඳගොළු බිහිරි කියන තැන් වලට ගිහින් තිබෙනවා නම් ආහාර එහෙම ලබා දීලා තිබෙනවා නම් ඔවුන්ට මේ වාසනාව නැහැ. එහෙනම් අපි 3 වෙනි පන්තියත් පාස්. 4 වෙනි පන්තියට එනවා. 4 වෙනි පන්තියේ කියනවා මම ළඟදී දැක්කා Facebook එකේ පුංචි වින්තර වගේක් මන්ද බුද්ධික ඒවලන කියන්නේ මම බලන හැටියට චලෝ එළමුගෝ කියලා සිංහලෙන් කතා කරනවා නම් කෙලතොළු ජඩ කියන අර්ථය. නැත්නම් මන්ද බුද්ධික කෙලතුළු කියන අර්ථය. ඒ වගේ පිරිසක් ඉන්න තැනකට ගිහින් යම්කිසි පුද්ගලයෙක් ඔවුන්ට හැම එක්කෙනාටම පොරවන්න මේ සීට් එක ගානේ පරිත්‍යාග කරනවා. ඔවුන් තැන් තැන් වල ඉඳගෙන ඉන්නවා, ඇස් දෙක අරගෙන ඉන්නවා, මොනවා කරනවද දන්නේ නැහැ. සමහර අය නම් වචනයක් hinaවිලා පිළිගන්නවා, අනික් කට්ටිය පූජා කළාද නැද්ද දන්නෙත් නැහැ. ඇයි? මේ කරන්නේ මොකද්ද තේරෙන්නේ නැහැ. එහෙමත් අය මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ දහස් ගණනක් ඉන්නවා උන්ට බුදුන්ගේ හොන් ධර්මයෙන් වැඩක් තියෙනවද? ඔබ හිතනවද සසර ගියොත් ඔබට ඔහොම නොවේ කියලා? මේ මොනවා හරි විපාක ගෙවන්නේ. සමහර විට මව්පියන් දරුවන් නැති කරන්න හදපු එකේ වැරද්ද විපාකේ ගෙවනවා වෙන්නත් පුළුවන්. එහෙමත් වැඩ කරනවානේ සමහර මව්පියන්. එහෙමත් නැත්නම් Taman කළා වූ අකුසල කර්මයක විපාක ඔය තියෙන්නේ. මිනිස්සයා වුණාට ඔය දෙන දෙයක් කාලා ඉන්න යනවම ගවුම ඇඳ ගන්න තේරෙන්නේ නැහැ, සරම ඇඳ ගන්න තේරෙන්නේ නැහැ, බලාගත්තත් ඒ බලන් ඉන්නවා, කටින් කෙල බේරෙනවා. ඉස්කිස්ගේ යටික ඉත්තෑකූරු වගේ ඔය එහෙම චරිත දැකලා තියෙනවා. මම නම් අනුමාන කරන්නෙම ඔය ඇසගේ යටික ඉත්තෑකූරු වගේ තියෙන සහ කටින් කෙල බේරෙන ඔක්කොම මුණ රවුම් එක වගේ. පෙරේත මුණක් තියෙන්නේ. තොල් ටිකක් විශාලයි. මත්පැන් බීලා මොලේ නැති කරගම මිය ගියායි කියලායි මම හිතන්නේ. මේ මොලේ නැති කරගන්නවනේ මත්පැන් බොන්න ගිහින්. මොලේ ඕනේ නැහැ කියලානේ කියන්නේ ඒගොල්ලෝ. දැන් ආචාර්ය අධිකාරම්තුමා කියනවා මත්පැන් චුට්ටක්වත් නොබි කියන්නේ මත්පැන් මොලේට හානියක් නොවි බොන්න පුළුවන් මත්පැන් සුළු ප්‍රමාණයක්වත් නැහැ. එහෙනම් මට මනුස්සකම එපා කියලා මොලේ හානි කරගන්න එක නෙවෙයි කරන්නේ. එහෙනම් මොලේ හානි කරගන්න කැමති නම් මොලේ හානි වෙලා උපදී මන්ද බුද්ධිකෙක් වෙලා. එහෙම නෙවෙයිද වෙලා ඇත්තේ? එහෙම අය මේ රටේ ඕන තරම් ඉන්නවා. හැබැයි ඔවුන්ට අනුකම්පා කරන්න ඕන. ඔවුන් කෙරෙහි ද්වේෂසහගතව බලන්න එපා. ඔවුන්ගේ අකුසල කර්මයක් ගෙවන්න. අපි මොකක් කරන්නද ඒකට? අපට පුළුවන්කමක් තියෙනවා නම් අර මං කියපු පුද්ගලයා වගේ ඔවුන්ට කෑම් බීම් වලින් ඇඳුම් පැළඳුම් සංග්‍රහ කරන එක අපට අවස්ථාවක්. ඔවුන් කෙරෙහි අනුකම්පා කරන්න. ඒ අරුණාම ඔවුන් ද්වේෂසහගත අපි මොකටද පව්කාරකම කියලා හිතන්න ඕන නැහැ. ඔවුන්ගේ පව්කාරකම ඔවුන්ට තිබුණාවයි. අපි අවශ්‍ය මොහොතක උදව් කරන්න ඕන. මොන කිසිවක් බැහැර කරන්නේ නැහැ බුදු සමය තුළ. නමුත් ඔවුන්ට මේ බුදුන් ලොව පහළ වී ධර්ම විනය දේශනා කරන දේශකින් වහන්සේ කෙනෙක් හම්බලා එක තේරුම් ගන්න තරම් බුද්ධිය නැහැ. ඇහැ නැහැ, කන නැහැ, නැත්නම් අඟපත ඒ සඳහා යොදන්න බෑ. දැන් මේකත් අපිට නැහැනේ. මතක තබා ගන්න. එහෙනම් අපිට කාරණා පහක් හම්බ වුණා මං හිතන්නේ. බුද්ධෝත්පාදයේ හමු වුණා. වර්තමාන යුගයේ දේශකයන් වහන්සේලා අතර ගෞතම සාසන තුළ නිවන් දකින්න පුළුවන් කියන අදහස ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලා ගොඩක් ඉන්නවා. ඒ අය කෙනෙක් ඔබට මුණ ගැහෙනවා මාධ්‍ය වලින්. ඒ වගේම ඔබට අර භූමි උත්පත්තියේවත් මේ අද දඹදිව වුණාට මේ ධර්මයේ පවතින උත්පත්ති ලැබී පවතිනවා.
ඒ විතරක් නෙවෙයි ඔබට ඉන්ද්‍රයන්ගේ මොනම දුබලතාවයක්වත් නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබට අර මන්ද බුද්ධික බව සහ කෙලතුළු බවක් නැහැ. දැන් සුදුසුකම් පහක් තියෙනවා. මෙන්න මේ සුදුසුකම් පහ දුර්ලභ සුදුසුකම් පහ තියෙනකොට ඊළඟට පෙන්නනවා තව සුදුසුකමක්. ඒකට කියනවා කුසල ධම්මෙහි. කුසල් දහම්හි හැසිරීම මේ ලෝකේ දුර්ලභයි කියලා. හැබැයි වරද්දා ගන්න එපා. කුසල් දහම් හැසිරීම කියලා පින් කිරීම කියලා එහෙම. මම මුලින්ම මතක් කළානේ. වර්තමාන සමාජය පිනට කුසලයේ කියලා පාවිච්චි කරනවා. පව පාප කර්මය. පින කුසල කර්මය. ධානය ධාන කර්මය. කර්මයන්ට හම්බ වෙන්නේ විපාක. දුගතිගාමී විපාක, සුගතිගාමී විපාක, පබලෝ විපාක. පුණ්‍ය කර්මයන්ට ලැබෙන්නේ මිනිසුන් අතර ආයු වර්ණ සැප බල පැවිද්දේ සිව්පසේ මනාව දෙවියන් අතර නම් දෙවියන් අතර තියෙන මහයි සාක්‍ය බව. මම කිව්වා බුදුන් වහන්සේ කුමාරයා කාලේ තාපසතුමා කාලේ ඒ පිටත් වෙච්ච ගමනට කියනවා කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී. එහෙනම් උන්වහන්සේ ඊට එහා කුසලයක් හොයලා තියෙනවානේ. එනිසා මේ වචනේ තේරුම් ගන්න. අකුසල එකක්, භවගාමී කුසලයේ තව එකක්. භවගාමී කියන්නේ ඉපදෙමින් මැරෙමින් සසර ඇවිදින්න හේතු වෙනවා කියන එක. එහෙනම් පාපයෙන් සතර අපායට භවගාමී. මේවට කියනවා කාමවචර කුසල් කියලා අපි මේ කරන පින්කම් වලට. කූඹියෙක් වතුර වැටෙනවා ඉඳලා දැකලා ගොඩ ගැනීමේ පටන් මව්පියන්ට උපස්ථාන කිරීම හරහා ධාතු නිදන් කිරීමේ උත්සවය දක්වා නැත්නම් කට්ටපෙක්කම දක්වා කරන්න තියෙන දේවල් ඕන හොඳ දෙයක්. කාමාවචර පින්කම්. ඒකට ලැබෙන්නේ කාමාවචර කුසල් කියන එකේ තේරුම ඒවට අනාගතයේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර හෝ පැවිද්දේ ආයු වර්ණ සැප බල හම්බ වෙනවා. එහෙනම් ඒකත් භවගාමී. බණ දන්නතෝ භාවනා කරලා ධානයක් ලබා ගත්තාම ලෞකික ආලාරකාලා වගේ අය මිය යනවා ධානය. දැන් ධාන කුසලයේ ක්‍රියාත්මක වෙන්නේ බඹලෝ ඒකත් භවගාමී. මේ භවගාමී කුසලයේ හොයන්න ඕන නම් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ඒවත් තිබුණානේ. ඇයි ඊට එහාට ගියේ? කිං සත්‍ය ගවේසී කිං කුසල ගවේසී කියලා වචන වල ඊට එහාට එහෙනම් සත්‍ය සහ කුසලයේ කියලා එකක් තියෙනවා. අන්න දැන් මේක හොයන්න ඔබට සුදුසුකම් පහක් මම පෙන්නුවා. ඔබ මේ සම්මුඛ පරීක්ෂණයේ පියවර 5කින් සමත් වෙලා ඉන්නේ. අර ප්‍රතික්ෂේප වෙනා වෙනම ඉන්නවා. 3ක් තියෙන කාරණා 2ක් නැති කාරණා. ඒ ඔක්කොම ඔබට හරි. දැන් එහෙනම් මේ හොයන්න ඕනලු මේ කුසල ඡන්දයක් තියෙන්න ඕනේ කියලා. කුසල් දහම් යෙදීමේ ඕනකම. ඔබ මේ වචන 10 කියවලා තියෙනවද? ප්‍රාණඝාත, අදත්තා දාන, කාමමිත්‍යාචාර, බොරුපතර හිස් කේලම්, දැල්ලෝභ, මිත්‍යා දෘෂ්ටි, බලවත් ක්‍රෝධ. නැත්තම් ලෝභ, දේශ, මොහ දස අකුසල්. කයෙන් වචනෙන් සිතෙන් සිදුවෙනා අකුසල් 10. ඉහතකී දස කුසලයෙන් වෙන්වීමට දස කුසලයයි කියනු ලැබේ. මට වෙන කුසල් 10ක් පෙන්වන්න පුළුවන් නම්. අකුසලයෙන් වෙන්වීමම කුසලය කියලා තියෙනම ඇරුණාම දස පුණ්‍ය ක්‍රියා කියන්නේ වෙන එකක්. දස පුණ්‍ය ක්‍රියා කරපුවම ආයු වර්ණ සැපබල හම්බ වෙනවා. අකුසලයෙන් වෙන්වීමේ කුසලය කියන එක අපට තේරෙන්නේ නැහැ. දැන් බලන්න සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා කියලා තියෙනවා නේද? සියලු පව් දුරු කළ යුතුය. හැබැයි මේක සිංහලට පරිවර්තනය කරන්න එපා පින් රැස් කළ යුතුයි කියලා හැම. කුසලස්ස. මේ කුසල පදේ කොහෙද තියෙන්නේ? මම නම් දකිනවා අකුසලෙන් වෙන්වීම ආරම්භ වෙන්නේ සෝවාන් වුණ තැන් පටන්. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන හතරට ලැබෙන මාර්ගඵල පිළින් ලැබෙනා වූ නිවීමට කුසල කියලා කියනවා. ඔන්න බුදුහාමුදුරුවෝ හොයාගත්ත කුසලය. මේ කුසලයේ හොයාගන්න ඔබට සුදුසුකම් තියෙනවා. අන්න ඊළඟ 6 වෙනි දුර්ලභ කාරණය. නමුත් මේකට පොඩ්ඩක් බණ තේරෙන්න ඕන. මේ වන විට ඔබ තේරුම් ගත්ත ධර්මයට අනුව තමයි මේ කටයුතු කරමින් ඉන්නේ. මට හරි සන්තෝෂයි. තාත්තා වෙනුවෙන් දරුවන් මුණුබුරන් ඔක්කොම එකතු වෙලා උපන්දින උත්සවයක් පවත්වනවා. ඒ උපන්දිනේ ලෝකෙට ධර්ම දානය දීම. ආදර්ශමත්. හරි කැමතියි වගේ වැඩවලට. ඒක තමයි වෙන්න ඕන කාරණාව. ඔවුන් ඔක්කොම එකතු වෙලා සතවර්ෂයක් පුළුවන් නම් ජීවත් වෙන්න කියලා නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන්න යොදාගත්තේ හොඳම දාණය. ඒ නිසා ඔබ හැමගෙනාගේ චින්තනය මම අගය කරලා සලකනවා. අවසානයේ මම එතුමන්ට ගාතාවක් වෙනම කියන්න. දැන් මේ
සුදුසුකම් 6 තුල ඔබ ඉන්නවා නම් ඊළඟට මොකද්ද තේරුම් ගන්න ඕන? ඊළඟට තේරුම් ගන්න ඕන බුදුන් වහන්සේ බෙදා විවරණය කළා වූ අපි පිළිබඳ විවරණය. මේ අපි පිළිබඳ විවරණේ මෞකසින් බිහි ජීවිතාසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් අපට ඉන්නවා පෙනුනට එහෙම කෙනෙක් නැහැ. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට අරමුණෙන් අරමුණට මාරු වෙනවා. ඔබේ ගම් ප්‍රදේශයේ වැව් තියෙනවානේ. වැව්වල තියෙනවානේ නෙළුම් කොළ. කොරවක් එක් නෙළුම් කොළෙන් නෙළුම් කොළයට යනවා වගේ. එතකොට පළවෙනි කොළේ ඉන්නකොට අනිත් එකකවත් නැහැ. ඊකට ගියාම ඊළඟ එකේ නැහැ. ඒ වගේ අපි මේ අරමුණෙන් අරමුණට යන්නේ. ඊයේ පැත්තේ අරමුණු නැහැ, ආපහු යන්න බෑ අපිට කවදාවත් එහාට. හෙට පැත්තේ ඇවිදින්න යන්න බෑ. එහෙනම් දැන් විතරනේ අපි ඉන්නේ. දැන් නැමැති කාලයට කොහෙන්ද අවුරුදු 60ක් 70ක් 80ක්? පැයක්වත් නැහැනේ. තප්පරේනුත් අඩු කාලයක් නේ තියෙන්නේ. මේ දැන් මේ මොහොතේ සිදුවන දේ බුදුන් වහන්සේ නම් කරන්නේ කොහොමද? අන්න ඒක තේරුම් ගත්තාම ඒක පොතේ නෙමෙයි ඔබ ළඟ තියෙන්නේ. ඒක තුල තියෙනවා පමාව, ඒක නොපමා කරගන්න හැටි තියෙනවා. එහෙමයි බුදුන් වහන්සේ පමාව නොපමාව පැහැදිලි කරන්නේ. මේ ත්‍රිපිටකයේ තියෙන ලස්සන ගාථාවක්. සහස්සමපිච්ඡේ වාචා අනත්ත පද සංහිතා. අර්ථයක් නැති පද 1000ක් ඇහැව්වට වැඩක් වෙන්නේ නැහැ. අර්ථයක් ඇති එක පදයක් අහලා ඔබ සංසිඳනවා නම් ඒක වටිනවයි කියලා තියෙනවා. නම් බුදුදහම මහා උගාක් විස්තර තියෙන එකක් නෙමෙයි. තනි වචනකින් කියන්න පුළුවන් දෙයක්. මට කියන්න කිව්වොත් කෙටියෙන් බණ කියන්න කියලා මම කියනවා ප්‍රමාදය සහ අප්‍රමාදය කියන වචන දෙක අරගෙන දවසක්ම බණ කියනවා. එච්චරයි මට ඕන වචන දෙක. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සත්වයා පව පින ධානයේ ඔස්සේ ප්‍රමාදයි, භවගාමි. ඔක්කොම ප්‍රමාදයි. බුදුන් වහන්සේ පහළ වුණෙන් පස්සේ තමයි අප්‍රමාදය ආරම්භ වෙන්නේ. ඔකයි ඇත්ත. එහෙනම් ඔබ තුල ප්‍රමාදයක් තියෙනවා. ඔබ කොතරම් අර සාර ධර්ම අගය කරන කෙනෙක් වුණාට සසර ගමනේ ප්‍රමාදයක් තියෙනවා. ඔබ තවම භවගාමි සීමාව තුල ඉන්නේ. භව නිරෝධගාමී පාරට වැටිලා නැහැ. මේකට කියනවා මාර බන්ධනය කියලා. ඔය මාර බන්ධනේ මාරයා රවට්ටන හැටි මෙන්න මෙහෙමයි උගන්වන්නේ. මාරයා පුද්ගලයෙක් නෙවෙයි. මාරයා කියන්නේ පංච උපාදානස්කන්ධයේ ධර්මයේ. මෙහෙමලු කියන්නේ. මිනිස්සෙක් ජීවත් වෙලා මේ පව් වලින් දුක් විපාක පව් කරලා වැඩක් නැහැ කිව්වම ආයෙත් මාරයාක පිළිගන්නවලු. එහෙනම් පින් කරන්න. පව් අතෑරලා පවේ උපාදාන අතෑරලා පිනට පිනේ උපාදානයට හොල්ලා ගන්නවා. ඒ කරන්නේ මාරයා. පින හොඳ වුණාට උපාදානය මාරයාගේ. මේ පිනේ සැප මදි මට ඊට එහාට යන්න ඕන. එහෙනම් ධාන කුසල් වඩන්න. ධාන කුසල් වලට ගියාම මාරයා එතෙන්ට ඇවිදින් ධාන උපාදාන කරලා දෙනවා. ඒ නිසා කාම රූප අරූප භවත්‍රයේම උපාදානය තුල යන්නා වූ මාර බන්ධනයක්. අන්න ඕක තමයි බුදුන් වහන්සේ හිරිගත්ත රහස. හැබැයි අපාගත සත්ත්වයින්ට හෝ දෙවියන්ට හෝ බ්‍රහ්මයින්ට මේකෙන් මිදෙන්න බෑ. ඒක තමයි අර දුෂ්ටක්ෂණ 8කින් නිදීශන සම්පත්තිලාභී වන අපිට මේකට අවස්ථාව තියෙනවා කියලා තියෙනවා. ඒ සඳහා එක කතාවක් තියෙනවා කෙටියෙන් කියලා දෙන්නම්. බුදුන් වහන්සේ දවසක් දෙවියෝ ගැන කතාවක් කියනවා භික්ෂුන් වහන්සේලාට. දෙවියෝ ඉන්න කාලේ ඉවර වුණාම දිව්‍ය ලෝකේ ආසනේ ඉඳගෙන ඉන්න හිතෙන්නේ නැතිලු මල් මැලවෙනවලු කිහිල්ලෙන් දාඩිය බේරෙනවලු. ඔය අපිට වගේ කිහිල්ලක් තියෙනවා කියලා හිතන්න එපා. ඒක මනෝමය ලෝකේ කතාවක්. ගන්න ශරීරයක් නෑ දෙවියන්ට. නමුත් ඒ පෙන්වන්නේ එහෙමයි. දැන් අනිත් අස්සසනවලු. අනිත් යාළු හිතවත් අය. මොකද දන්නවද කියන්නේ? බොහෝ හිතෝ ගන්ත්වා සුගතින් ගච්ඡ. උඹ මෙහෙන් ජොත වෙලා සුගතියට ඵලයන්. ඒක සිංහලට. සුගතින් ගන්තා සුලද්දලා බං ලබ සුගතියට ගිහිල්ලා තියෙන හොඳ ලාභයක් ලබන්න තියෙනවා ඒක ලබන්න. සුලද්දලා මං ලබිත්තා සුප්පත්තිත්‍ිත බවහයි මනාව පිහිටන්න. මේ ටික මෙහෙම කියනවා කියලා බුදුන් වහන්සේ වදාරනවා වික්ෂුන් වහන්සේලා ඉස්සරහා. ස්වාමීන් වහන්සේ නමකට ගැටලුවක් තියෙනවා. පැත්තක ඉඳලා අහනවා ස්වාමීනි දෙවියන්ගේ සුගතිය මොකද්ද? ඒ දැන් සුගතින් ගච්ඡ කියලානේ කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකයයි සුද්ධ සද්ධර්මයේ හැමීම සුලද්දලාභයයි ධර්මයේ පිහිටීම මනාකොට පිහිටීමයි. එහෙ පුළුවන් නම් ඔහොම දේශනා කරනවද? ඔන්නෝක තේරුම් ගන්න. අපේ අයට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් මෙන්න මේ මම කියපු ඇහැයි කනයි නාහයි දිවයි කයයි ඇතුලේ සිදුවෙන රහසක් තියෙනවා. අරමුණක් තුල ලෝකය මේකට කියන්නේ. ඔබ හැමදෙනා මට පෙනෙන්නේ ඔබේ රූප සටහන මගේ ඇහැ ඇතුලේ පහළ වෙන නිසා. ඔබට රූපය කියනකොට මගේ ඇහැ ඇතුලේ පහළ වෙනකොට රූප රූපය කියනවා. ඔබට බිම්බය කියනකොට ඇහැ ඇතුලේ පහළ වෙන රූපෙට කියනවා පටිබිම්බය කියලා. පටිබිම්බයක් ඇතේ පහළ නොවී කිසිම දෙයක් හඳුනා ගන්න බෑ.
ඔබ කිසිවෙක් මම මීට පෙර හඳුනාගන්න නැති නිසා ඔබ ස්ත්‍රී පුරුෂ වශයෙන් පේනවා ඇරුණාම වෙන විශේෂ සම්බන්ධතාවයක් හිතවත්කමක් මොකවත් මගේ හිතේ උපදින්නේ නැහැ. නමුත් ඔබ අතර තරහකාරයෙක් හිටියොත්, නෑදෑයෙක් හිටියොත්, මාට අමාරුයි දාපු කෙනෙක් හිටියොත්, මාව බේරගත්ත කෙනෙක් හිටියොත් දකින්නකොට මගේ හිතට ඒක එනවා. ඕක උදව් වෙනවා මගේ හිතට එන දේ උපදින්න. මං හිතේ හදාගත්ත දේ. හැම විටම අපි දකින්නේ ඉස්සරහ තියෙන ගොඩෙන් අපේ හිතේ හදාගත්ත දේ කියන එක ඉගෙන ගන්න වෙනවා. එහෙනම් අපිට මේ පහළ වෙන රූපයට කියනවා රූප රූපය. කනේ නම් ශබ්ද රූපය, නාසයේ නම් ගන්ධ රූපය, දිවේ නම් රස රූපය. මේ වගේ රූප හයක් පහළ වෙනවා දරවල් හයට. ඒ නිසා අපි මේ රූපය විඳිනවා වේදනාවෙන්, සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. ඒකට වේදනා ස්කන්ධය කියනවා. ඒක රූප සංඥාවක්ද ශබ්ද සංඥාවක්ද වශයෙන් හඳුනනවා. ඒකට සංඥා ස්කන්ධය කියනවා. අපි අර හතුරා මිතුරා වශයෙන් ඇලෙනවා ගැටෙනවා. ඒකට සංකාර ස්කන්ධය කියනවා. මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් කෙරුණේ වැඩ කටයුතු හතරක් පස් දිනකට පස් ආකාරයි. සිදුවන ආකාරය විශේෂයෙන් දැන ගැනීමට විඤ්ඤාණස්කන්ධය කියනවා. දැන් ඇහැ තුළ පංචස්කන්ධයක් හටගෙන නැතෙනවා. කන තුළ පංචස්කන්ධයක් හටගෙන නැතෙනවා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඔක්කොගේම බුදුහාමුදුරන්ගේ ධර්මයේ ස්කන්ධ පංචකයගේ හට ගැනීම නැසීම කියන තැනට ගේනවා. මෙන්න මේක තුළ තමයි අපිට වර්ධින්නේ සහ හදන්න ඕනේ. මේකට එන දේවල් අපි මමත්වෙන් ගත්තාම මගේ මම මගේ ආත්ම වෙලා පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ සසරට බැඳෙනවා. එනිසා ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි. උපාදාන සහිත උනහම මම ඔබට උත්පත්ති පනවනවා. නොඅනුපාදානස්ස උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. එහෙනම් අපාය යන්නේ පවේ උපාදානයයි, දිව්‍ය ලෝක යන්නේ මිනිස් පිනේ උපාදානයයි, බඹල යන්නේ ධානයේ උපාදානයයි. උපාදාන නැති වෙන්න ඕන සසරින් මිදෙන්න. අන්න බුදුදහම උපාදාන මිරීම මුල්කටගත් ජීවන ප්‍රතිපදාවක්. වර්තමාන මොහොත උපාදානයේ වී අවසන් වෙන්නේ කොහොමද? උපාදාන නොවි අවසන් කරගන්නේ කොහොමද? උපාදාන වී අවසන් වීමට පමාව කියලා කියනවා. උපාදාන නොවි අවසන් වෙන්න බණ තේරෙන්න ඕන. ඊට පස්සේ අප්‍රමාදව අමත පදං ක්‍රියාත්මක කරන්න බලුවන්. ඔන්න අර දුර්ලභ පාතු භාවයන් තුල අවස්ථා පහකට පස්සේ ලැබෙන 6 වෙනි අවස්ථාව. දැන් ඊට පස්සේ මේ වර්තමාන මොහොත අනාගත උත්පත්තියක් ලබන්න හේතු වෙන ලෝභ මූලයෙන්, දේශ මූලයෙන්, මෝහ මූලයෙන් තබන්න නැතුව ඉවර කරන්න පුළුවන් වෙනවා. මේකට කියනවා විදසුන් වඩනවා නැත්නම් භාවනා කරනවායි කියලා. දැන් එතකොට මෙතෙන්දි හම්බ වෙනවා ඔබට මේ වන විට මේක ආසන්න වශයෙන් ඉවක් දෙන්නලා තියෙනවා නම් මම තැන කියන්නම්. ඔබ අතර ඉන්න පුළුවන් කොහේ හරි තැනකට ගිහින් භාවනා කරන අය, නැත්නම් දිගට මල් පූජා කරලා වන්දනා කරන අය. එහෙම වරුද්දක් තියෙනවා නම් ආනාපාන සතිය වඩලා තියෙනවා නම් හරි, වන්දනා කරලා තියෙනවා නම් හරි, ඉවර වුණෙන් පස්සේ හිතට කල්පනා වෙන්නේ නැති සංසුන් තැනක් තියෙනවා නේද හිතේ කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් මතක් කරගන්න. අනිත් කට්ටියට නයික හම්බ වෙලා නැහැ. කරේ නැත්නම් මොකද නිරන්තරයෙන් සිත මොනවා හරි පුරවගෙන ඉඳපම පුරුදු වෙලා තියෙන්නේ. අඩු ගානේ නිකන් ඉන්න බැයි නම් විටක්වත් කකා ඉන්න බීඩියක්වත් බිබින්න හදනවා ඇරුණාම සංසුන් සිතට බයයි හරියට 50. මම නම් දකින්නේ විට කන එකයි මේ බීඩි බොන එකයි දෙකමත් නිවන් මාර්ගට බාධාවක්. මොකද මේ සිතට කාරණා එන්න සහ ඒවා අතහරින්න අවස්ථාව දෙන්න වෙනවා. අර කරන්නේ මගාරින එක. ඒ නිසා මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් ඒ සංසුන් බවක් තියෙනවා හිතේ. නමුත් ඒක පළවෙනියෙන් හම් වෙන්නේ කෙලෙස් නැතිලා නෙමෙයි, කෙලෙස් යටපත් වෙලා. බුදුන් වහන්සේ ධර්මයේ ඔස්සේ ගියාම කෙලෙස් නැසනකොට හම්බ වෙනවා. ඒකට ලෝකෝත්තර සමාධිය කියනවා, අරකට ලෞකික සමාධිය කියලා කියනවා. මෙන්න මේක මිනිස්සුන්ට අත්පත් කරගන්න පුළුවන්. මේක කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන් දකින්නවා කියලා. එහෙනම් සෝවාන් ඵලෙත් ඔක තියෙනවා. ලෝකෝත්තර සමාධිය. අන්නේ ලෝකෝත්තර සමාධියටපත් වෙනකොට එතන ඒකට තමයි කුසලයේ කියන්නේ. අකුසලයෙන් වෙන්වීම සිදු වෙනවා. එහෙනම් ඒක ලෝකෝත්තර කුසලය. අන්න මේ අර මම පෙන්නපු කාරණා ඔක්කොම ඔස්සේ ඇවිදි මේ සුදුසුකම් පහ සපුරාගත්තාම 6 වෙනි කාරණේ තේරුම් ගන්න පුළුවන් වෙනකොට ලබාගත් මනුස්ස ජීවිතේ වෙනත් තැන්වල ඉන්න අයට බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට කරන්න බැරි දේවල්, මේ ලෝකේ වෙනත් තැන්වල ඉන්න අයට කරන්න බැරි දේවල්, එහෙමත් නැත්නම් අංග විකල මන්ද බුද්ධික කන් ඇහෙන්නේ නැතුව කරන්න බැරි දේවල්, මනුස්සකම වුණත් පවෙන් එහාට පිටින් එහාට යමක් තේරුම් ගන්න තරම් නුවණ නැති දේ අය, ඔය ඔක්කොටම වඩා ඔබ වාසනාවන්තයි. අන්න ඒක තමයි මේ දුර්ලභ කරුණ වල පහළ වීම කියලා පෙන්ලා තියෙන්නේ මේ සූත්‍රයේ. ඒ දුර්ලභ කරුණ හොයාගෙන ආවනම් ළමා සමාජයේ ජීවත් වෙන්න ගිහින් යම් යම් ඇසුරක් නිසා යම් පැත්තක් පුරුදු වෙලා තිබුණා නම් ඔක්කොම ධර්මයේ හම්බ වෙනකොට අතහැරෙනවා. ඒ දුර්වලකම් අතහැරෙනවා. අතක තවා ගන්න. එතකොට මේක නේද මග කියලා තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා.
ඔබ කල්පනා කරන්න එපා කිසිවිටකත් මේක පෞකාරයින්ට විවෘත නෑ, පින්කාරයින්ට විතරයි විවෘත, ධ්‍යානලාභීන්ට විවෘත නෑ කියලා. අංගුලිමාල කියන්නේ ඉස්ලාම් කෙනෙක්ද කියන්නකෝ. 1003ක් විතර මරලා තමයි ධර්මයට ආවේ අතහැරලා. අරක බාධාවක් උනේ නෑනේ හදාගන්න. පින්කාරයෝ ගැන කවර කතාවද? ධ්‍යානලාභීන්ට ධ්‍යාන අතහරින්න කියලා තියෙනවා ලෞකික ධ්‍යානෙ විදර්ශන වඩලා. තුංගල්ලටම එන්න පුළුවන් පිළිවෙතක් මදුම් පිළිවෙත කියලා කියන්නේ. ඒ නිසා ධර්මයේ තේරුණාම පුද්ගලෙක් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේදී තමයි චිතේ පවතිනා වූ ලෝභ, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර කියනා වූ හැඟීම් තමයි අපි මම වෙලා තියෙන්නේ. ඒ හැඟීම් ටික ධර්මයේ සරණින් මැරෙනකොට මම මැරෙනවා. ඔබ ඉතුරු වෙනවා. මම මැරෙනවා කියන්නේ කය මැරෙනවා නෙමෙයි. සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනවා. ලෝභ, දේශ, මෝහයන්ගෙන් තමයි මම හැදිලා තියෙන්නේ. ඒ මමත්වයේ අතහරිනකොට සංසුන් සැනසීමක් තියෙනවා. මේකට කියනවා නිවන් ලබනවා කියලා. අපමත්තා නමී යන්ති බුදුන් වහන්සේ අරුත් හාමුදුරුවෝ ජීවිත අවසානයේ මරණයටපත් වෙන්නේ නැහැ, පරලෝක ගියේ නැහැ. බුදුදහමේ තියෙනවා පරලෝක නොවන කර්මය කියලා එකක්. ඔන්න ඔතෙන්ට අපි එන්න ඕන. අපි තාමත් දන්නේ පරලෝක යන කර්ම තුනෙන් එකක් විතරයි. පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මය, පවෙන් පරලෝක යාම, පිනෙන් පරලෝක යාම, ධානයෙන් පරලෝක යාම. බුදුදහමේ උගන්වනවා පරලෝක නොයාමක්. මෙන්නක තේරුම් ගැනීම සඳහා ඔබ හැම දිනාට අවශ්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා ඔබ විසින් කළා වූ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනිසංස ඒ ආදරණීය පියාණන් ප්‍රමුඛ ඔබ හැම දිනාටම මේ ජීවිතය තුම ලබන්න තරම් ඔබ බුද්ධිමත් වේවා, වාසනාවන්ත වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව ප්‍රංගි ශ්‍රී ලංකා රූපවාහිනියෙන් විකාශනය කිරීම සඳහා කැකිරාව කොරසගල්ල වත්තපදිංචි එස්.ජේ.එම්. හින්බණ්ඩා පියතුමන් සහ දරුවන් 10 දෙනා, ලේලිවරුන් සහ බෑනාවරුන්ගේ සහ මුණුබුරු බිරියන්ගේ සෑම දෙනාගේ සදහැවර දායකත්වය ලැබී පවතිනවා. එකම පවුලක පිරිසක අපි කියමු. කැකිරාව කොරසගල්ල වත්තපදිංචි මුළු දිවෙනටම සාමවෙනසුරු වශයෙන් කටයුතු කරන්නා වූ එස්.ජේ.එම්. හින්බණ්ඩා පියාණන්ගේ 86 වන ජන්මදිනය නිමිති කොටගෙන එතුමන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම පිණිස එහෙම නැත්නම් සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කිරීම සඳහා තමයි මේ ධර්ම දේශනාව කරලා තිබෙන්නේ. එහෙනම් එතුමන්ට පළමුවෙන්ම මම කියනවා සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සබ්බීතියෝ විවජ්ජන්තු සියලු බිය දුරු වේවා, සබ්බ රෝගෝ විනස්සතු සියලු රෝග විනාශ වේවා, ඔබට කිසි අනතුරක් නොවේවා, මාතේ බවත් අන්තරායෝ සුඛී සුවපත් වේවා, දීඝායුකෝ භව, දීර්ඝාසි ලැබේවා. ඒකයි මම මේ ප්‍රාර්ථනා කළේ. ඔබ වෙනුවෙන් දරුමුණු පුරන් සියලු දෙනාමත් මේ ප්‍රාර්ථනාය කරන නිසා තමයි මේකට එකඟ වෙලා තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව මීට වසර 3කට ඉහතදී පරලෝසෙපත්වන්ට යෙදුනා වූ එස්.ජේ.එම්. ප්‍රේමාවතී මෑණියන්ටත් පවුලේ නමින් මිය පරලෝකියා වූ සියලු ඥාති වර්ගයාත් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරගෙන ජීවිතය සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාව කිරීම සඳහා පවුලේ සුජීවත්ව වාසය කරන්නා වූ පියතුමන් ඇතුළු මේ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා එම දායකත්වය දරා තිබෙනවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම දානයෙන් සහ දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පියතුමන් වෙනුවෙන් හැම දිනක්ම ප්‍රාර්ථනා කරන්න 86 වෙනි ජන්මදිනයක් පව් කරනවා. එතුමන් නිදුක් නිරෝගී සුවපත්ව සිටින ලබනවා. ඒ නිසා එතුමන්ට සතවාසාතික කාලයක් Tamanගේ දරුවන්ගේ දියුණුව දක්මින් ජීවත් වෙන්නට වාසනාව ලැබේවායි කියලා හැමෝම දීර්ඝාස ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පරලෝසෙපත්වන්ට දෙනා වූ සදාහරණීය මෑණියන් ප්‍රමුඛ පරලෝසෙපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න. යමෙක් පිනින් මදවසත් නම් පින් බලාපොරොත්තු වෙනවා නම් පින් ලබා ගනිත්වා. පිනින් මද ජීවිත පිනින් පිරේවා, දුකටපත් ජීවිත දුකින් අත මිදේවා, නොලැබූ සැප සම්පත් ලබා මතු පිටිනා ජීවිතවලදී මිනිසත් බව ලැබ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලබා ත්‍රිලක්ෂණී වෙන දහම් කරුණක ගැඹුර වටහා ගන්නට නුවණ මුහුකුරා යාමේදී පරලොස්සපත් හැමටත් ගෞතම සාසනය ඉක්මවා නොයා සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණය මං පෙත්විර කරගන්න හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරලා පින් අනුමෝදන් කරා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ දරුවන්, ලේලිවරුන්, මුණුබුරු බිරියන් ආදී කොට ඇති හැම දෙනාටම මේ පුණ්‍ය කර්මයේ ආනිසංස මෙලොව වශයෙන්ම නිදුක් බව, නිරෝගී බව සහ දීර්ඝායු සැප සම්පත් පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන්ද රැකියා ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩාවක් පවතී නම් දුරු වේවා, අලුතින් රෝග පීඩාවකටපත් නොවේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ඔබටත් ත්‍රිලක්ෂණී වෙන දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදාව
පටිච්චසමුප්පාද නිරෝධය දැකීම වැනි දහම් කරුණු අනුගමනීය ප්‍රතිපදාව, මරණ සතිය වැඩිම වැනි දහම් කරුණු අනුගමනීය ප්‍රතිපදාව මින් එකක් වටහා ගන්නට ලැබීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාව වන්නා උතුම් නිර්වාණ සුවේ සැනසීමට හිමිකම් කියන්ට මෙම අවබෝධයේ හේතු ආසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.